හැමෝටම ආයිබෝවන්. හොඳයි. අද අපි එහෙනම් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලගේ 11 ශ්‍රේණියේ විද්‍යාව යටතේ උගන්වන මානව දේහ ක්‍රියාවල කියන පාඩමේ මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කරන විදිහ ගැන. මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම කොහොමද යාමනය කරන්නේ කියන එක. හොඳයි. අපි එහෙනම් ග්ලූකෝස් මට්ටම යාමනය කියන එක ඉගෙන ගන්න කලින් දරුවනේ ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම කියන්නේ මොකක්ද කියලා බලමු. යාමනය කරන විදිහ කතා කරන්න කලින් ග්ලූකෝස් මට්ටම යාමනය කිරීමක් කියලා කියන්නේ මොකක්ද කියලා බලමු. ළමයි අපේ රුධිරයේ ග්ලූකෝස් තියෙන්න ඕනේ નિયમિત ප්‍රමාණයක් තියෙනවා. අපේ රුධිරයේ ග්ලූකෝස් තිබිය යුතු નિયમિત ප්‍රමාණයක් තියෙනවා. වෙන්න මේ තිබිය යුතු નિયમિત ප්‍රමාණය ඒ තියෙන්න ඕනේ මට්ටමට වඩා වැඩි වුණොත් හරි. ඒ තියෙන්න ඕනේ මට්ටමට වඩා අඩු වුණොත් හරි අන්නේ වැඩි වෙච්ච ගේ හරි අඩු වෙච්ච ගේ හරි තිබ්බ ගාන දක්වා වෙනස් කිරීම තිබ්බ ගානෙම තියාගෙන ඉන්න එකට අපි නමක් කියනවා ග්ලූකෝස් යාමනය කියලා. නැත්නම් ග්ලූකෝස් මට්ටම යාමනය කියලා. මේක වැඩි වෙන්න දෙන්නත් බෑ අඩු වෙන්න දෙන්නත් බෑ. තියෙන ගානෙම තියාගන්න. හරිනේ? එහෙනම් ඔන්නෝක තමයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. එහෙනම් මේ අපේ ග්ලූකෝස් මට්ටම යාමනය කියන කොටස සාකච්ඡා කරන්න අවශ්‍ය මූලික කරුණු ටික මම ඔයාලට කෙටි සරණක් විදියට දාලා තියෙනවා. ඒක සම්පූර්ණයෙන් බලන්න. එතකොට මේ සම්පූර්ණ මේ විනාඩි කිහිපය ඉවර වෙනකොට ඔයාලට ග්ලූකෝස් යාමනය කියන කොටස සම්පූර්ණයෙන් මතක තියාගැනීමේ හැකියාවක් ලැබෙනවා. බලන්න එහෙනම් ළමයි ඔන්න මම සාකච්ඡා කරනවා. බලන්න මිනිසාගේ රුධිරයේ මිලිලීටර් 100ක එහෙම නැත්නම් ඝන සෙන්ටිමීටර් 100ක රුධිරයේ ඝන සෙන්ටිමීටර් 100ක් ඇතුලේ තියෙන්න ඕනේ ග්ලූකෝස් වල නිවැරදි මගය. හරිම ගාන ළමයි. ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර ගන්න. රුධිරයේ මිලිලීටර් 100ක් අස්සේ ග්ලූකෝස් තිබිය යුත්තේ මිලිග්‍රෑම් 80 120 අතර අගයක්. පැහැදිලිනේ? එතකොට මෙන්න මේ 80 120 කියන ගාන වැඩි වුණොත් ඒක අර තිබිය යුතු ගාන දක්වා අඩු කරන්න ඕනේ. බැරි වෙලා හරි 80 120ට වඩා අඩු වුණොත් එමේ 80ටත් වඩා අඩු වුණොත් එහෙම ඒක තිබිය යුතු ගාන දක්වා වැඩි කරන්න ඕනේ. මෙන්න මේ ක්‍රියාවලිය තමයි ඇත්තටම ග්ලූකෝස් මට්ටම යාමනය කිරීමක් කියලා අපි අදහස් කරන්නේ. මේ විදිහට මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කරන්න ප්‍රධාන හෝමෝන දෙකක් දායක වෙනවා. ප්‍රධාන හෝමෝන දෙකක් දායක වෙනවා. එකක් තමයි ළමයි ඉන්සියුලින් කියන හෝමෝනය. අනිත් එක තමයි ග්ලූකගන් කියන හෝමෝනය. මේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් අඩු කිරීමට සහ අඩු වුණොත් වැඩි කිරීමට ප්‍රධාන හෝමෝන දෙකක් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. එකක් තමයි ඉන්සියුලින් කියන හෝමෝනය, අනිත් එක තමයි ග්ලූකගන් කියන හෝමෝනය. අපි නම් ඉස්සරලාම බලමු මේ ඉන්සියුලින් සහ ග්ලූකගන් කියන හෝමෝන දෙක හදන්නේ කොහෙද කියලා. ඔයාලා දන්නවා අපේ ආහාර මාර්ග පද්ධතිය අයත් වෙච්ච විශේෂ අවයවයක් තියෙනවා ළමයි. ඒකට අපි කියනවා අග්න්‍යාශය කියලා. හරිනේ? මේක සාකච්ඡා කරලා තියෙනවා අපි කලින් පාඩම් වල ආහාර මාර්ග පද්ධතිය පිළිබඳව විස්තර කරද්දී මේ අග්න්‍යාශයේ තියෙනවා විශේෂ සෛලාකාර දෙකක් අපි කියනවා ඇල්ප ලැංගිහැම්දීපිකා සෛල සහ බීටා ලැංගිහැම්දීපිකා සෛල කියලා. නැත්නම් ඇල්ප ලැංගිහැම්දීපිකා සහ බීටා ලැංගිහැම්දීපිකා කියලා. මේ ඇල්ප ලැංගිහැම්දීපිකා වලින් ශ්‍රාවය කරනවා ග්ලූකගන් කියන හෝමෝනය. බීටා ලැංගිහැම්දීපිකා වලින් ශ්‍රාවය කරනවා ඉන්සියුලින් කියන හෝමෝනය. හරිනේ? එහෙනම් මේ ඇල්ප වලින් ශ්‍රාවය කරන ග්ලූකගන් කියන හෝමෝනයත් බීටා ලැංගිහැම්දීපිකා වලින් ශ්‍රාවය කරන ඉන්සියුලින් කියන හෝමෝනයත් කියන හෝමෝන දෙකේම දායකත්වයෙන් තමයි එනම් මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු ප්‍රශස්තගේ තියාගෙන ඉන්නේ. හොඳයි. එහෙනම් බලමු අපි මේ විදිහට ග්ලූකෝස් මට්ටම වැඩි වෙන්න පුළුවන් අවස්ථා මොනවද? අඩු වෙන්න පුළුවන් අවස්ථා මොනවද? එහෙම වැඩි සහ අඩු වුණොත් ඊළඟට මේ හෝමෝන්ස් දෙකෙන් මොකක්ද කරන කාර්යය? කොහොමද ඒක අඩු වැඩි කරන්නේ කියලා අපි බලමු. හරි. ළමයි අපි ආහාර ගන්න වෙලාවට වගේ අපි කෑම කනවා. අපි කෑම කෑවට පස්සේ අපේ ආහාරයේ තියෙන කාබෝහයිඩ්‍රේට් සංයෝග ආහාර මාර්ගයට ගිහිල්ලා ඒකේ අවසාන ඵලයේ විදිහට ග්ලූකෝස් වගේ මොනොසැකරයිඩ් හැදෙන්න පුළුවන්. ඉතින් මේ ග්ලූකෝස් ටික අපේ අංගුලිකා හරහා රුධිරයට උරාගත්තට පස්සේ අන්න රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙනවා. ඉතින් මේ විදිහට රුධිරයේ ග්ලූකෝස් මට්ටම අර 80යි 120ත් කියන අගෙන් 120ටත් වඩා වැඩි වුණොත් එහෙම ඒක තිබිය යුතු අගයට වඩා අඩු කරන්න ඕනේ. මම තිබිය යුතු අගය දක්වා සකසන්න ඕනේ. එහෙනම් මෙන්න මේ විදිහට යම්කිසි හේතුවක් නිසා ග්ලූකෝස් ප්‍රමාණය තිබිය යුතු අගයට වඩා වැඩි වුණොත් එහෙම අන්න අග්න්‍යාශයේ බීටා ලැංගිහැම්දීපිකා මගින් ඉන්සියුලින් හෝමෝනය ශ්‍රාවය කරනවා. මෙන්න බලන්න මම එක ලියලා තියෙනවා. ග්ලූකෝස් ප්‍රමාණය තිබිය යුතු අගයට වඩා වැඩි වෙනවා. අග්න්‍යාශයේ තියෙන බීටා ලැංගිහැම්දීපිකා සෛල මගින් ඉන්සියුලින් ශ්‍රාවය කරනවා.
අන්නේ ඉන්සියුලින් මගින් ග්ලූකෝස් කෙනෙක් කෙනා පරිවර්තනය කරනවා ග්ලයිකොජන් බවට. එහෙම නැත්නම් ග්ලූකෝස් කෙනෙක් කෙනා පරිවර්තනය කරනවා මේදේ බවට. මේ ග්ලූකෝස් කෙනෙක් කෙනා ග්ලයිකොජන් බවට පරිවර්තනය කරොත් එහෙම ඒ ග්ලයිකොජන් ටික ළමයි අපේ අක්මා සෛල සහ විලිකිත පේශ සෛල තුළ ගබඩා කරනවා. අක්මා සෛලවල හරි විලිකිත පේශ සෛලවල ගබඩා කරනවා. ඊළඟට ග්ලූකෝස් ටික මේදේ බවට පරිවර්තනය කළා. මේදේ බවට පරිවර්තනය කරොත් එහෙම ඒක ගබඩා කරනවා මේද පටකේ. දැන් මොකද වෙන්නේ? රුධිරයේ තිබ්බ ග්ලූකෝස් ටික ග්ලයිකොජන් බවට පත් කරලා අක්මාව තැන්පත් කරා. ග්ලයිකොජන් බවට පත් කරලා පේශි වල තැන්පත් කරා. විශේෂයෙන් විලිකිත පේශි වල. ඊළඟට මේදේ බවට පත් කරලා මේද පටකේ තැන්පත් කරා. අන්න එහෙනම් වැඩි වශයෙන් තිබ්බ ග්ලූකෝස් ටික දැන් තියෙන්නේ ග්ලයිකොජන් විදියට. දැන් තියෙන්නේ මේදේ විදියට. නිසා රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය සාමාන්‍යකයකටපත් වෙලා ඉවරයි. පැහැදිලිද? ඉතින් මේ විදිහට ග්ලූකෝස් ටික සාමාන්‍යකයකටපත් වුණාට පස්සේ ඉන්සුලින් ශ්‍රවයක් ටිකෙන් ටික අඩු කරලා නවත්තලා දානවා. ඒ කතාවත් පැහැදිලි. එහෙනම් අපි බලමු අපේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු වෙන්න පුළුවන් අවස්ථා මොනවද? එහෙම අඩු වුණොත් එහෙම කොහොමද ඒක තිබිය යුතු නියමිත අගය දක්වා වැඩි කරන්න කියලා. ළමයි අපි දින කිහිපයක් निराහාර වෙනවා. ටිකක් වැඩි පැය ගණනක් निराහාර වෙනවා. මේ විදිහට निराහාර වෙද්දී අපි දන්නවා ළමයි අපේ රුධිරයේ තියෙන ග්ලූකෝස් ටික සෛල මගින් අවශෝෂණය කරලා සෛල වලට ඇතුල් කරලා සෛලීය ශ්වසනයට ලක් කරලා ATP හදා ගන්නවා. ඒ නිසා රුධිරයේ තියෙන ග්ලූකෝස් ප්‍රමාණය මොකක් වෙනවද? අඩු වෙනවා. එහෙනම් මෙන්න මේ විදිහට රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය තිබිය යුතු අගයට වඩා. ඒ කියන්නේ රුධිරයේ මිලිලීටර් 100ක් අස්සේ මිලිග්‍රෑම් 80ටත් වඩා අඩු වුණොත් එහෙම. අන්න ඒ වගේ වෙලාවට අග්න්‍යාසී ඇල්පලැංගියම් දීපිකා මගින් අග්න්‍යාසී ඇල්පලැංගියම් දීපිකා මගින් ශ්‍රාවය කරනවා ග්ලූකගන් කියන හෝමෝනය. මෙන්න මේ ග්ලූකගන් කියන හෝමෝනය කියලා බලපාන දරුණේ අක්මාව මත. අක්මාව මත බලපාලා අක්මාවල කලින් වතාවේ ගබඩා කරපු ග්ලයිකොජන් ටික නැවත ග්ලූකෝස් බවට පරිවර්තනය කරනවා. නැවත ග්ලූකෝස් බවට පරිවර්තනය කරලා රුධිරයට එකතු කරනවා. එනිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒ වගේම මේ ග්ලූකගන් කෙනෙක් කෙනා ගිහිල්ලා මේද පටකේ බලපානවා. මේද පටකේ ගබඩා කරලා තිබ්බ මේදේ ටික නැවත ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට එකතු කරනවා. මේ විදිහට නම් හැම ක්‍රමයකින්ම ග්ලයිකොජන් මේදේ වගේ දේවල් ග්ලූකෝස් බවට පත් කරන නිසා රුධිරයේ ග්ලූකෝස් මට්ටම මොනවා වෙනවද? වැඩි වෙනවා. අන්න ඒකත් එක්ක රුධිරයේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු ප්‍රශස්ත අගය දක්වා වැඩි වෙනවා. එහෙනම් ප්‍රශස්ත අගය දක්වා වැඩි වුණාට පස්සේ නැවත ග්ලූකෝගන් ශ්‍රාවය අඩු කරලා ඒක යථා තත්ත්වයට පත් කරනවා. එහෙනම් මේ સિદ્ધාන්තය සම්පූර්ණයෙන් පැහැදිලි. ඊළඟට ළමයි බලන්න එහෙනම් සමහර අවස්ථාවල පුද්ගලයන්ට දියවැඩියාව වගේ රෝගී තත්ත්ව වෙනවා. දියවැඩියාව වගේ රෝගී තත්ත්ව වෙනවා. මේ දියවැඩියාව වගේ රෝගී තත්ත්ව වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම මේකට හේතු රාශියක් තියෙනවා. අපේ උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ හේතු ගණනාවක් සාකච්ඡා කරනවා. හැබැයි සාමාන්‍ය පෙළ විද්‍යා විෂය හදාරන දරුවෙකුට ප්‍රධාන වශයෙන් දියවැඩියාව හැදෙන්න පුළුවන් විදිහේ හේතු දෙකක් උගන්වනවා. එකක් තමයි අපේ මේ අග්න්‍යාශය කියන අවයවයේ උපදිද්දිම බීටා ලැංගියම් දීපිකා සෛල ළමයි නැතුව යනවා. බීටා ලැංගියම් දීපිකා සෛල පිහිටන්නේ නැති වෙනවා. හරිද? මෙන්න මේ බීටා ලැංගියම් දීපිකා සෛල පිහිටන්නේ නැති හේතුවත් එක්ක ඉන්සියුලින් කියන හෝමෝනය ශ්‍රාවය වෙන්නේ. එහෙනම් ග්ලූකෝස් මට්ටම වැඩි වෙද්දී ඒක නැවත ප්‍රශස්තකයට අඩු වෙන්නේ නැහැ. ඒ නිසා අන්න රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි. ඒ නිසා දියවැඩියා තත්ත්වයකට යනවා. ඒක තමයි පළවෙනි හේතුව. තරුණේ දෙවනු හේතුව විදිහට අපිට සලකන්න වෙන්නේ ඉන්සියුලින් කියන හෝමෝනය ශ්‍රාවය වෙන්නේ. ඉන්සියුලින් කියන හෝමෝනය නිපදවන්නේ නැහැ. ඒක නිෂ්පාදනය වෙන්නේ. අන්න ඒකත් එක්ක රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වුණොත් එහෙම ඒක ප්‍රශස්තකයට නියමිත අගයට ගන්න බැරි අවස්ථාවකට යනවා. ඒකෙනුත් රුධිරයේ ග්ලූකෝස් මට්ටම වැඩි වෙලා දියවැඩියා තත්ත්වයකට යනවා. පැහැදිලි. එහෙනම් ඔන්න ඔය ටික තමයි මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය පිළිබඳව අපිට සාකච්ඡා කරන්න තියෙන්නේ. මම දැන් ඉතාම ඉක්මනින් කෙටි සටහනක් විදිහට මේක කියාගෙන යනවා. මෙන්න මේ ටික මේ විදිහටම ලියාගෙන එකපාරින් මතක තියාගන්න. බලන්න අපේ මාතෘකාව වෙන්නේ මිනිසාගේ රුධිරයේ ග්ලූකෝස් මට්ටම යාමනය කියන එක. ඒතකොට පළවෙනියටම මතක තියාගන්න ඕන දේ තමයි රුධිරය ඝන සෙන්ටිමීටර් 100ක් ඇතුලේ තිබිය යුතු නිවැරදිම ග්ලූකෝස් ප්‍රමාණය ග්ලූකෝස් මිලිග්‍රෑම් 80ත් 120ත් අතර අගයක්. මේ ප්‍රමාණය මෙන්න මේ තිබිය යුතු අගයට වඩා වැඩි වුණොත් තිබිය යුතු අගයට වඩා අඩු වුණොත් හරි ඒක තිබිය යුතු ප්‍රමාණයට සකස් කිරීමට කියනවා ග්ලූකෝස් මට්ටම යාමනය කියලා. ඉවරයි. ඊළඟට මේ විදිහට ග්ලූකෝස් මට්ටම නිවැරදි අගය දක්වා සකස් කරන්න දායක වෙන්නේ හෝමෝන දෙකක්. එකක් තමයි ඉන්සියුලින් කියන හෝමෝනය, අනිත් එක ග්ලූකගන් කියන හෝමෝනය.
මේ ඉන්සියුලින් සහ ග්ලූකගන් කියන හෝමෝන දෙක හදන්නේ අග්න්‍යාශය කියන ඉන්ද්‍රිකාවේ. මේ අග්න්‍යාශයේ තියෙන විශේෂයෙන් ලැංගහැන්දීපිකා කියලා જાතියක්. ලැංගහැන්දීපිකා. මේ ලැංගහැන්දීපිකා වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි ඇල්ෆා ලැංගහැන්දීපිකා, අනිත් එක බීටා ලැංගහැන්දීපිකා. මේ ඇල්ෆා ලැංගහැන්දීපිකා මගින් හදනවා ග්ලූකගන් කියන හෝමෝනය. බීටා ලැංගහැන්දීපිකා මගින් හදනවා ඉන්සියුලින් කියන හෝමෝනය. මෙන්න මේ හෝමෝන දෙකේ ක්‍රියාකාරීත්වයෙන් උදරයේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු නිවැරදි අගයේ තියන් ඉන්නවා. අපි බලමු යම් හේතුවකින් උදරයේ ග්ලූකෝස් මට්ටම තියෙන්න ඕන අගයට වඩා වැඩි වෙනවා. අන්න ඒ වැඩි වුණාට පස්සේ අග්න්‍යාශයේ තියෙන බීටා ලැංගහැන්දීපිකා මගින් ඉන්සියුලින් ශ්‍රාවය කරනවා. ඒ ඉන්සියුලින් මගින් ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් සහ මේදේ බවට පත් කරන අක්මාවේදී. ග්ලූකෝස් ටික ග්ලයිකෝජන් බවට පත් කරලා අක්මාවේ තැන්පත් කරනවා. එහෙම නැත්නම් විලිකිත පේශවල තැන්පත් කරනවා. මේදේ බවට පත් කරලා මේද පටකේ තැන්පත් කරනවා. ඉතින් මේ විදිහට තැන්පත් කරාට පස්සේ ග්ලූකෝස් ටික රුධිරේ අඩු වෙනවා තිබිය යුතු ගන්නවා. බලන්න ඊළඟට යම්කිසි හේතුවකින් රුධිරේ ග්ලූකෝස් ටික අඩු වුණොත් රුධිරේ ග්ලූකෝස් මට්ටම තිබිය යුතු වගේට වඩා අඩු වුණොත් අන්න ඒ වෙලාවේදී ඇල්ෆා ලැංගහැන්දීපිකා ග්ලූකගන් කියන හෝමෝනය ශ්‍රාවය කරනවා. ඒ ග්ලූකගන් මගින් අර කලින් වතාවේ අක්මාව විලිකිත පේශි වගේ තැම්පත් කරපු ග්ලයිකෝජන් ටික නැවත ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට එකතු කරනවා. මේදය නැවත ග්ලූකෝස් බවට පත් කරලා රුධිරයට එකතු කරනවා. මේකත් එක්ක රුධිරයේ අර අඩු වෙච්ච ග්ලූකෝස් ටික නැවත වැඩි වෙනවා. ප්‍රශස්ත අගයට එනවා. හරිද? ඉතින් මෙන්න මේ විදිහට තමයි එන ඉන්සියුලින් සහ ග්ලූකගන් මගින් ග්ලූකෝස් මට්ටම තිබිය යුතු වගේ තියාගෙන ඉන්නේ. එතකොට මේ ග්ලූකෝස් මට්ටම වෙනස් වීමත් එක්ක ග්ලූකෝස් මට්ටම වැඩි වීමත් එක්ක මිනිස්සුන්ට ඇතිවන රෝගයක් තමයි දියවැඩියාව කියලා අපි කතා කරන්නේ. ඔයාලගේ සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයේ දියවැඩියාවට හේතු දෙකක් කතා කරනවා. එකක් තමයි යම්කිසි පුද්ගලයෙකුට උපදිද්දිම දරුවන්. උපතේදීම බීටා ලැංගහැන්දීපිකා සෛල නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඉන්සියුලින් හැදෙන්නේ නැහැ. අන්න එනම් රුධිරයේ ග්ලූකෝස් මට්ටම අඩු කරන්න විදිහක් නැහැ. දියවැඩියාව. දෙවැනි හේතුව තමයි මේ බීටා ලැංගහැන්දීපිකා වලින් ඉන්සියුලින් ශ්‍රාවය වෙන්නේ නැති වෙන්න පුළුවන්. අන්න ඒ වගේ අවස්ථාවකත් ග්ලූකෝස් ප්‍රමාණය අඩු කරගන්න බෑ. ඒ නිසා දියවැඩියා තත්වයකට යනවා. එහෙනම් ඔන්න ඔය දේවල් ටික තමයි ඔයාලට ග්ලූකෝස් මට්ටම යාමනය කිරීම කියන සංසිද්ධිය යටතේ කියන මාතෘකාව යටතේ සාමාන්‍ය පෙළ විශ්වවිද්‍යාලයේ සාකච්ඡා කරන්න තියෙනවා. එහෙනම් ඊළඟට මේ වගේම තවත් ඔයාලට මතක තියාගන්න අපහසුයි කියලා හිතෙන පැටලෙන මාතෘකාවකින් හම්බෙමු. ඔයාලට විශේෂයෙන් සාකච්ඡා කළ යුතු පාඩම් කොටස් තියෙනවා නම් මට මැසේජ් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න. ඒකත් එක්ක අපි බලමු මොනවද ඉදිරියට සාකච්ඡා කළ යුත්තේ කියලා. එහෙනම් හැමදිනටම ආයුබෝවන් සුබ දවසක්.